සියලු දෙනාම ඉතාදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක. අපි එකතු වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය ටිකක් විස්තරාත්මකව අධ්‍යයනය කරන. ඒ වගේම කාලයට අදාළ කාලෝචිත නැත්නම් දෙවියන් වහන්සේ අද වර්තමානයේ අපිට මොකද්ද කතා කරන්නේ? අන්න ඒ සම්බන්ධව ඔබත් එක්ක කතා බහක යෙදෙන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. මම නිතරම කියන දෙයක් මම ආපහු කියන්නම්. අපි මේ කාලය තුල බලාපොරොත්තු වෙන්නේ නැහැ බුද්ධිය වර්ධනය කර ගැනීම. දැනුම වර්ධනය කරගන්න එක. අවශ්‍ය වෙන්නේ දැනුම අරගන්නවා අපි අවබෝධය ලබා ගන්න පිණිස. ඒකට හේතුව දෙවියන් වහන්සේගේ වචනය නැත්නම් උන්වහන්සේ අද අපිට කතා කරන දේ වටහා ගන්න අවබෝධය අවශ්‍ය වෙනවා. අන්න ඒක නිසයි අපි මේ අධ්‍යයනය කරන්නේ. නැතුව අපි මේකේ තියෙන තොරතුරු ඔබට දීලා බයිබලයේ තියෙන නැත්නම් ඒ අනාවැකිවල තියෙන ඒ තොරතුරු ඔබට දීලා ඒ සම්බන්ධව බුද්ධිය වර්ධනය කර ගැනීමක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම හිතන ඔබ ඒක දන්නවා. මම ඒක නිතරම කියනවා. හොඳයි. මේ වර්තමාන කාලේ දෙවියන් වහන්සේ හිතුණු සභාව ඒක උන්වහන්සේගේ ශරීරයත් එක්ක යේසුස් වහන්සේ ගනුදෙනු කරනකොට සභාවේ ස්වභාවය නැත්නම් සභාවේ වර්තමාන මානසිකත්වය මම එහෙම කියන්නම්. පොදුවේ සමස්තයක් විදිහට හැමෝගෙම නෙමෙයි සමස්තයක් විදිහට දෙවියන් වහන්සේ ඒ සම්බන්ධව කතා කරනවා. දැන් මේ වගේම නැත්නම් වර්තමාන කාලයේ ස්වභාවයම තිබුණු කාල පරිච්ඡේදයක් තිබුණා යුදෙව්වන් අතර. ඒ ස්වභාවයට කතා කරපු අනාගත වක්තෘවරයෙක් තමයි මලාකී කියන්නේ. එතකොට මලාකී පොතේ අධ්‍යයනයක් අද අපි කරනවා. දැන් මේ මම ආපහු කියනවා මේක බුද්ධිය වර්ධනය කරගන්න අවශ්‍ය කරන තොරතුරු ටික සැපීම නෙමෙයි. මේ අද කාලේ දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ වටහා ගන්න අවශ්‍ය කරන පසුබිම නැත්නම් ඒ අවබෝධය අපි ලබා ගන්නයි මේ මලාකී පොත අධ්‍යයනය කරන්නේ. මොකද ඒකේ ගොඩාක් අනාවැකි තියෙනවා. දෙවියන් වහන්සේ අනාගතය ගැන කතා කරපු ගොඩාක් දේවල් තියෙනවා ඒ පොතේ. ඒ නිසා ඒ ලිපියේ. ඒතර අපි මේ ලිපිය අපි අධ්‍යයනය කරන්න යනවා. මලාකී විසින් දින ලද දැන් ඒක කරන්න ඉස්සලා පොඩි පසුබිමක් ගමු. මොන කාලයේද මලාකී මේක ලිව්වේ කියලා. ඒක හරි වැදගත්. මොකද ලියපු කාලය වැදගත් වෙනවා. මොකද මේකේ ලියලා තියෙන දේ වටහා ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. දැන් අපි දන්නවා ඊශ්‍රායල් සෙනඟ වහල්කමට ගියා බබිලෝනියේ. ඊට පස්සේ මිදෝ පර්ෂියන් අධිරාජ්‍ය කාලයේදී ඔවුන්ව නිදහස් කරා නැත්නම් යන්න ඉඩ හැරියා කෝරෙෂ් කියන රජතුමා ආධිපත්‍ය අධිරාජ්‍යවාදියා. එතකොට ඒකත් එක්ක අපි දකිනවා නැවත නුවර ගොඩ නැගෙනවා දේවමාලිගාව ගොඩ නැගෙනවා. නෙහෙමියා විල්ලා ගොඩ නැගෙ ඊට පස්සේ අපි දන්නවා මේ සැකරියා පොතේ කතා කරනවා සෙරුබාබෙල් සහ ජොෂුවා කියන උත්තම පූජකයා ඇවිත් දේවමාලිගාව ගොඩ නගනවා. ඊට පස්සේ නෙහෙමියා එනවා. මේ සම්බන්ධ කාරණා දැන් ජෙරුසලම සම්පූර්ණ ගොඩ නැගිලා තියෙන කාලයක්. එතකොට ඒකට පස්සේ තමයි මලාකී ජීවත් වෙන්නේ. නැත්තම් මලාකී මේ අනාගත වාක්‍ය කියන්නේ. මොකද අපිට ඒක හොඳට තේරෙනවා. ඔහු දේවමාලිගාව මේ වෙනකොට හැදිලා ඉවරයි. දෙවනි දේවමාලිගාව second temple period එක. එතකොට දෙවනි දේවමාලිගාව හැදුනට පස්සේ තමයි මේ ලිපිය ලියන්නේ. මොකද අපි දකිනවා දේවමාලිගාවේ පූජාවන් ගැන කතා කරනවා. ඒක ආරම්භ කරපු ගමන්වත් නෙමෙයි. ඒක ආරම්භ කරලා ටික කාලයක් ගිහිල්ලා තියෙනවා. මොකද මේ පූජාවන් පිරිහිලා තියෙන කතාවක් මලාකී කියනවා. එහෙනම් ටික කාලයක් ගියාට පස්සේ තමයි මේක ලියන්නේ. ගොඩක් අය විශ්වාස කරනවා මේ මලාකී පොත ලියුනේ නැත්නම් මලාකී ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 400 විතර. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට බිහි වෙන්න අවුරුදු 400කට විතර කලින් ඒ කාල පරිච්ඡේදයේ. හරියටම අවුරුදු ගාන මම කියන්න අවශ්‍ය නැහැ. ඒක අපිට එච්චර වැදගත් නැහැ හරියටම අවුරුද්ද. නමුත් ඒ කාල පරිච්ඡේදය වැදගත්. ඒ දේවමාලිගාව හැදිලා ඉවරයි. ඒ වගේම සෙනඟ සෑහෙන කොටසක් ඇවිල්ලා ඉවරයි. ජෙරුසලම පදිංචියට නැත්නම් ඊශ්‍රායලයේ පදිංචියට ජුඩා කියන ප්‍රදේශයට දේවමාලිගාවේ වතාවත් මේ වෙනකොට සිද්ධ වෙනවා. ඒක පටන් අරන් ටික කාලයක් ගිහිලා තිනවා. කොච්චර කාලයක්ද අපි දන්නේ නැහැ. නමුත් ටික කාලයක් ගිහිලා තිනවා. දැන් අන්න ඒ වගේ වාතාවරණයක තමයි පසුබිමක තමයි දිනවකවානුවක තමයි මලාකී මේ පොත නැත්නම් මේ ලිපිය නැත්නම් ඔහුගේ ප්‍රකාශනය ඉදිරිපත් කරන නැත්නම් ඔරේකල් එක ඔහුගේ දිව්‍ය
ප්‍රකාශනය ඉදිරිපත් කරන්නේ මිනිසුන්ට. ඒ වගේ මේක ප්‍රකාශනයක් වුණාට ගොඩක් වෙලාවට ඒක තර්කානුකූල නැත්නම් ආගියුමන්ට් එකක් නැත්නම් වාදයක් වගේත් යනවා. මොකද අපි දකිනවා හැම වෙලාවෙම මලාකි පාවිච්චි කරනවා දෙවියන් වහන්සේගේ දේ කතා කරනවා, දෙවියන් වහන්සේගේ වචනේ කියන නැත්නම් උන්වහන්සේගේ පණිවිඩය වචනය කියලා නුඹ මෙහෙම කියනවා. නමුත් නුඹ කියනවා මෙහෙම කියලා. හරි. ඒ වගේ කීප වතාවක් කතා කරනවා මලාකි. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය කිව්වහම මිනිසුන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලාත් මලාකි කියනවා. හරි. නුඹ මෙසේ කියනවා. කොහොමද ඒක කරේ අපි කියලා. ඒකට උත්තරය දෙනවා. ඒක තමයි මේ පොතේ තියෙන විශේෂත්වය. මේ ක්‍රමය නැත්තම් මේ ආගියුමන්ට් නැත්තම් මේ දෙවියන් වහන්සේගේ වචන කිව්වහම මිනිස්සුන්ගේ ප්‍රතිචාරය ලියලා ආපහු ඒකට උත්තර දෙන ක්‍රමය තමයි යුදෙව්වන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායට ඇතුල් වුණේ. ටැල්මුඩ් එකේ එහෙම ගොඩක් වෙලාවට ඒ වගේ කතා කරන අවස්ථාවන් දැකලා තියෙනවා. දැන් මේක තමයි ස්ටයිල් එක නැත්තම් ශෛලිය මලාකි ඉදිරිපත් කරන. ඒ ශෛලිය වෙනස් අනිකුත් ප්‍රොෆේතවරුන්ගේ ලිපි වලට වඩා වෙනස් වෙනවා. දැන් ඒ වගේම අපි බලමු මොන වගේ මානසිකත්වයක්ද ඒ වෙනකොට යුදෙව්වන් අතර සමස්තයක් විදිහට තිබුණේ. දැන් මේ යුදෙව්වන් හැම වෙලාවෙම යුදෙව්වන් අතර හිටියා දෙවියන් වහන්සේට ආදරය කරන නැත්නම් ඒ රෙම්නන්ට් එකකුත් හිටියා. නමුත් සමස්තයක් විදිහට ජෙනරලි සමස්තයක් විදිහට මොකක්ද යුදෙව් මානසිකත්වය වුණේ මලාකි මේ පොත ලියන කාල පරිච්ඡේදය ඊට පෙර කොහොම තිබුණේ. ඒක හරි වැදගත් වෙනවා අපිට මේ ලියලා තියෙන දේ වටහා ගන්න. දැන් අපි දන්නවා මම ඔබට කිව්වා යුදෙව්වන් වහල්කමට ගිහිල්ලා හිටියා. වහල්කමේ හිටියා. දෙවියන් වහන්සේ වම වහල්කමෙන් නැවත ඔවුන් ඉන්න දේශයට ගෙනාවා. නැවත දේවමාලිගාව හැදුවා. නැවත නමස්කාරය ස්ථාපිත කළා. නැවත දේශය ක්‍රමක්‍රමයෙන් ඔවුන් වෙතට බාර දෙමින් සිටින කාලයක තමයි මලාකි මේක ලියන්නේ. එතකොට සම්පූර්ණ නිදහස සම්පූර්ණ ලෙස නැති වුණත් ඔවුන්ට තිබුණාට වඩා යහපත් වාතාවරණයක තමයි ඕනේ. හරි. යුදෙව්වන්. එතකොට නමුත් සම්පූර්ණ නිදහසක් සම්පූර්ණ සඵලත්වය සම්පූර්ණ ජොෂුවාගේ කාලයේදී නැත්නම් ජොෂුවා ඊශ්‍රායලයට ඇතුල් වෙලා දේශය ස්ථාපිත කරනකොට තිබුණා වූ සඵලත්වය ඒ බහුලත්වය ආශිර්වාදය තාම තිබුණේ නැහැ. තාම ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට දේශය නැවත ලැබුණා. වහල්කමට අරන් ගියාට පස්සේ දේශය උන්ට අහිමි වුණා. ඒක ලැබුණා. දේශය විතරක් නෙමෙයි දේවමාලිගාව නැවත ස්ථාපිත කළා. නමස්කාරය ස්ථාපිත කළා. ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් ඒක එමින් සිටින කාලයක්. හැබැයි මනුෂ්‍යයන් යුදෙව්වන් මේ කාලේදී අර සම්පූර්ණ වූ ආශිර්වාදය ඔවුන්ට ඇවිල්ලා තිබුණේ නැති නිසා ඔවුන් දන්නවා දෙවියන් වහන්සේ කොහොමද ජොෂුවගේ කාලේ ආශිර්වාද කරේ, සලමන්ගේ කාලේ කොහොමද ආශිර්වාද කරේ, කොහොමද දාවිද් රජතුමාගේ කාලේදී ආශිර්වාද කරේ, ඊශ්‍රායල එක්සේසත් කරාට පස්සේ දාවිද්ගෙන් පස්සේ කොහොමද සඵලත්වයේ ආශිර්වාදය ඊශ්‍රායලයට ආවේ. මේ ඔක්කොම මේ අය දන්නවා. හැබැයි ඒකට කිට්ටු වෙන ස්වභාවයකටවත් තාම මේ ආශිර්වාද ඇවිල්ලා නැහැ භෞතික ලෙස. නමුත් දෙවියන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත කරමින් සිටිනවා. දැන් අපි දන්නවා ඊශ්‍රායල් සෙනග වහල්කමට ගියේ ඔවුන්ගේ තිබුණා වූ අයුතුකම නිසායි, වරද නිසායි, පාපය නිසායි, අකීකරුකම නිසායි. එතකොට ඒ ඔවුන්ගේ වහල්කමට හේතුව ඔවුන්ගේම අකීකරුකම. මොකද දෙවියන්සේ කීප වතාවක් ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. නමුත් ඔවුන් පිළිගත්තේ නැහැ. නමුත් ඒක ඉස්සලා පරම්පරාවක් පරම්පරා කීපයකට කලින්. නැවත දැන් මේ පරම්පරාව ඇවිල්ලා ස්ථාපිත වෙනකොට ඒගොල්ලන් තුල අර සඵලත්වය තිබුණ නැහැ කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා ඒගොල්ලන්ගේ තිබුණ අදහසක් මානසිකත්වයක් දෙවියන් වහන්සේ අපිට ආදරේ නැහැ. දෙවියන් වහන්සේ අර තිබුණට වඩා සංසන්දනාත්මකව හරි ජොෂුවගේ කාලේ, දාවිද්ගේ කාලේ, සලමන් රජතුමාගේ කාලේ ඒ කාලේ තිබුණ ආදරය දැන් නැහැ. දෙවියන් වහන්සේ අපිව නිකන් සුළු කරලා වගේ එච්චර ගණන් ගන්නෙ නැහැ.
අන්න ඒ වගේ මානසිකත්වයක් මේ සෙනග අතර තිබුණා. හරි. දැන් අපි දන්නවා මලා ලිපිය නැත්නම් මේ ප්‍රකාශනය තමයි ස්ක්‍රිප්චර්ස් වල නැත්නම් මේ ශුද්ධ ලියවිල්ල වල ඇතුළත් පරණ ගිවිසුම කාලයේදී යේසුස් වහන්සේ ඉපදෙන්න කලින් බිහි වෙන්න කලින් ලිව්ව අවසාන ලිපියක. මේකට පස්සේ ප්‍රොෆෙටවරු හිටියා, දේවල් සිදු වුණා, ගොඩක් දේවල් සිදු වුණා අවුරුදු 400 ඇතුළත. නමුත් දෙවියන් වහන්සේ ප්‍රොෆෙටවරු කියන්නේ මේ බලවත් ප්‍රොෆෙටවරයෙක් බිහි වුණේ නැහැ යේසුස් වහන්සේ නැකම්. නමුත් දේවල් සිදු වුණා. පූජකයෝ හිටියා, වතාවත් කෙරුණා, මේ ඔක්කොම කෙරුණා. හැබැයි මලාකි තමයි අවසාන ප්‍රොෆෙටවරයා වෙන්නේ යේසුස් වහන්සේට කලින්. ඒතර අපි දන්නවා ඒ ඉන්ටර්ටෙස්ටමෙන්ටල් පීරියඩ් කියලා තියෙනවා. නැත්නම් ගිවිසුම් දෙක අතර මම කතා කරන්නේ බයිබලයට අනුව. බයිබලය කියන්නේ බයිබලයේ පොත්වලට අනුව, ලිපිවලට අනුව, ඒ අනුපිළිවෙලට අනුව යේසුස් වහන්සේට කලින් ලියවුණු අවසාන ලිපිය මේක. ප්‍රකාශනයේ දෙවියන් වහන්සේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ දේවල් කරා. නමුත් ඒවා ලියවුන්නේ නැහැ ස්ක්‍රිප්චර් විදියට. ඒක නිසා මේ මානසිකත්වය මිනිසුන් තුල තිබුණා යේසුස් වහන්සේ එනකම්ම වගේ. හැබැයි මලාකි උත්සාහ කරනවා මේ මිනිස්යන්ට පෙන්වන්න, දෙවියන් වහන්සේ උත්සාහ කරනවා මලාකි හරහා මිනිස්යන්ට කියන්න නැත්නම් යුදෙව්වන්ට කියන්න ඔවුන්ගේ සිතුවිලි නැත්නම් ඔවුන්ගේ මානසිකත්වය වැරදි කියන එක. මානසිකත්වය තමයි මොකද්ද? දෙවියන් වහන්සේ අපිට එච්චර ආදරේ නැහැ. ඒක කියන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක තමයි ආකල්පය. දෙවියන් වහන්සේ අපිව සුළු කරලා වගේ. දෙවියන් වහන්සේ නිකන් අපිව ගණන් ගන්නේ නැහැ වගේ. මේක එච්චර වැදගත් නැහැ වගේ. ඒගොල්ලන්ගේ එදිනෙදා ජීවිතය ඊට වඩා වැදගත් වගේ. එතකොට දෙවියන් වහන්සේගේ කාරණාවල් කළ යුතු නිසා අපි කරනවා. ඒකට උද්‍යෝගයකින් කරනවා නෙමෙයි. අර කරන්න ඕන නිසා අර අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියනවා going through the motions කියලා. නිකන් අපි ඒ ක්‍රියාවලිය තුළ ඔහේ යනවා. අර සමහරලාට අපේ සිංහල භාෂාවෙත් තියෙනවනේ නේද? කවුරු හරි කෙනෙක් ඇහුවහම කොහොමද කියලාම ඔහේ ඉන්නවා කියලා කියනවා. ඒ වගේ අර ඔහේ යනවා. හරි. එතකොට ඒ වගේ අර නිකන් අර කරන්න ඕන නිසා, ජීවත් වෙන්න ඕන නිසා, ඉන්න ඕන නිසා නේ ඒ ආකල්පය වගේ තමයි දෙවියන් වහන්සේගේ කාරණාවල් ගැන ඒගොල්ලෝ උනන්දුවක් එච්චර දැක්කුවේ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ කාරණාවල් ගැන උනන්දුවක් දැක්කොත් දැන් අපි මේක දකිනවා හගායි පොතේ, හගායි ලියන කොටයි. දේවමාලිගාව හදන්න කලින් දෙවියන් වහන්සේ කතා කරලා කියනවා හගායිට. නුඹලාගේ ගෙවල් වල සැප පහසුව ජීවත් වෙනවා දේව ගෘහය විනාශ වෙලා තියෙද්දි කියලා. දැන් මලාකි මේක ලියනකොට දේව ගෘහය හදලා ඉවරයි. හදලා ඉවරලා සෑහෙන කාලෙකුත් ගිහිල්ලා වතාවත් ඉදිරිපත් කරනවා. දැන් ඒ වගේ වාතාවරණයක තමයි මලාකි මේ මිනිසුන්ට කතා කරන්නේ. මිනිසුන්ගේ මානසිකත්වය මොකද්ද? දෙවියන් වහන්සේ අපිට එච්චර ආදරේ නැහැ. දෙවියන් වහන්සේගේ කාරණාවල එච්චර වැදගත් නැහැ. ඒක කර යුතු නිසා අපි කරනවා. හරි. ඒ දෙවියන් වහන්සේ නැවත ඔවුන්ව ගෙනාපු එක ගැන, ඔවුන්ව ස්ථාපිත කරපු එක ගැන appreciate නැත්නම් ඒක වටිනා දෙයක් යයි සිතනවාට වඩා ඒක ආවිය යුතු දෙයක් වගේ හිතනවා. ඒකෝර ඒගොල්ලන්ගේ මානසිකත්වයක් තිබුණා දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කළ යුතුයි. එහෙම ආශිර්වාද කරලා නැහැ. දාවිත් ආශිර්වාද කරා, සලමන් රජතුමාගේ කාලේ ආශිර්වාද කරා, ජෝෂුවා ඇතුළු නම ආශිර්වාද කරා, ඉස්සරහට අතීතයේදී ආශිර්වාද කරා. නමුත් දැන් ආශිර්වාද කළා නැහැ. හැබැයි එහෙම කළ යුතුව තියෙනවා. අන්න ඒ වගේ මානසිකත්වයක්. මම හිතන ඔබට තේරෙනවා මම මොකද්ද කියන්නේ කියලා. දැන් මම දකිනවා ඒ වගේම මානසිකත්වයක් තමයි අද තියෙන්නේ. හැබැයි අර දෙවියන්සේ ආදරේ නැහැ කියන එකට වඩා මම දකිනවා යේසුස් වහන්සේගේ ආදරය සම්පූර්ණ වටහා ගැනීමක් අද සභාව තුල නැහැ කියලා. ආදරේ නැහැ කියලා කියනව නෙමෙයි. එහෙම මානසිකත්වයකට වඩා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුළ සහ උන්වහන්සේගේ ක්‍රියාවලිය තුළ උන්වහන්සේ කරන දේත් එක්ක යේසුස් වහන්සේගේ ආදරයේ උස මහත ගැඹුර සභාව හරියට වටහාගෙන නැති බව අපිට වැටහෙනවා. අපිට තේරෙනවා.
සමස්තයක් විදිහට මම මේ කතා කරන්නේ. සමස්තයක් විදිහට. දැන් ඒක නිසාම සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ කාරණාවල් වලට වඩා තමන්ගේ කාරණාවල් වලට උනන්දු වීම මලාකි මේ ලිපිය ලියන කාලේ යුදෙව්වන් තුල තිබුණා හා සමානවම සභාවේ ඇතුළෙත් ඒ වගේ මානසිකත්වයක් ඒ වගේ වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට තමන්ගේ කාරණාව ඉස්මතු වෙනවා දෙවියන් වහන්සේගේ කාරණාවට වඩා. හරි අපි දකිනවා අපිට එක තිමොති පොතේ මේ හතරේ අපිට අනතුරු වඟවන අවසාන කාලයේ ලක්ෂණයක්. ඒ කියන ආත්මයන්න් වහන්සේ සැබෑ මේවා කියනවා කියලා. ඒත් ඒකේ තියෙනවා කොහොමද සමාන දෙක තිමොති පොතේ කතා කරලා කියනවා තුන්වෙනි පරිච්ඡේදයේ කොහොමද මිනිසුන්ගේ ලක්ෂණ. ඒ කියන්නේ ඒක කතා කරන්නේ සභාවට. සාමාන්‍ය සමාජ විතරක් නෙවෙයි සභාවටත් එක්ක. ඒක කියනවා ආත්මාර්ථකාමී. මේ අවසාන කාලේ මිනිස්සු ආත්මාර්ථකාමී. සභාව ඇතුළේ ඇත්තටම ගොඩක් වෙලාවට ආත්මාර්ථකාමී. දැන් ඔයගොල්ලෝ කියයි නැහැ කියලා. හරියට අර මලාකි කියනවා වගේ තමයි. මලාකි කිව්වම ඊශ්‍රායල් සෙනගත් කිව්වා නෑ එහෙම නැහැ කියලා. දැන් ඒ වගේ මම දන්නවා මම කිව්වහම පිළිගන්නේ නැහැ. හැබැයි උත්තර ලැබෙයි. හරි උත්තර ලැබෙයි. කොහොමද වෙන්නේ කියලා. මම ඒක පැහැදිලි කරන්න යනවා. ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ කාරණාවල් දෙවනි තැනට නිකම්ම වැටෙනවා. ඔගොල්ලෝ දානව නෙමෙයි. ඒක නිකම්ම වැටෙනවා. තමන්ගේ කාරණාව ඉස්මතු වෙනවා දෙවියන් වහන්සේගේ කාරණාවට වඩා. තමන්ගේ කාරණාව තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම ඉස්මතු වෙනවා. තමන්ගේ දේ කරගන්න එක ඉස්මතු වෙනවා. තමන්ගේ අර දේ කරගන්න එක ආශිර්වාද ලබන එක ඉස්මතු වෙනවා දෙවියන් වහන්සේගේ කාරණාවට වඩා. හැබැයි කතා කරනකොට කියන්නේ යේසුස් වහන්සේ වෙනුවෙන් මැරෙන්න හරි ලෑස්ති. මැරෙනවා තියා ගුටි කන්නවත් ලෑස්ති නැහැ සමහර වෙලාවට. හරි. මම දන්නවා ඒක. දැන් ඔයගොල්ලෝ කියන්නේ නැහැ කියලා. මම හරියට මලාකි කියනවා වගේ තමයි. හරි. කියන්නම් ඇයි ඒක කොහොමද වෙන්නේ කියලා. මේ පොත අධ්‍යයනය කරන නැත්නම් මේ ලිපිය මේ ප්‍රකාශනය අධ්‍යයනය කිරීම වර්තමානයේ වැදගත් වෙන්නේ අන්න ඒක නිසායි. හරි. සමස්තයක් විදිහට සභාව. එක්කෙනෙක් දෙන්නේ මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා රෙමිනන්ට් එකක් ඉන්නවා. මම කතා කරන්නේ සමස්තයක් වූ සභාව ගැන. හරි. හරියට ඒ කාලේ යුදෙව්වන් වගේ. මලා කියන්නේ ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක ඉඳගෙන තමයි මේ කතා කරන්නේ. එතකොට අන්න ඒක නිසා අපි අවබෝධ කරගන්න ඕනේ මිනිස්යන් මොන වගේ මනුෂ්‍ය කණ්ඩායමකටද මොන වගේ මානසිකත්වයක් නැත්නම් අදහස් තියෙන අයටද මලාකි මේ කතා කරන්නේ. එහෙම අපි දැනගත්තේ නැත්නම් මේක අවබෝධ කරගන්න බැරි වෙනවා. දැන් ඔය අවබෝධයත් එක්ක අපි අධ්‍යයනයට යමු. අපි බලමු මොනවද මලාකි කියන්නේ. මලාකි 1:1 අපි දන්නවා මලාකි කරන කොටගෙන ඊශ්‍රායල් වෙතට ආ ස්වාමීන් වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයයි. Oracle of the word of God. ඒ කියන්නේ දිව්‍ය ප්‍රකාශනය. ස්වාමීන් වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයයි මේක. මලාකි කරන කොටගෙන ආ. හොඳයි. දෙවනි පදේ. මෙන්න බලන්න ඉස්සල්ලාම දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා. මම නුඹලාට ප්‍රේම කළමි ස්වාමීන් වහන්සේ කියනසේක. පටන් ගන්නෙ මෙතනින්. මම නුඹලාට ප්‍රේම කරමි ස්වාමීන් වහන්සේ කියනසේක. අනිතට කියන ස්වාමීන් වහන්සේ කතා කළා කියලා මම උඹලට ආදරෙයි. දැන් ඒක නිවුස් එකක් වගේ. ඒක ප්‍රකාශ කරන්න අවශ්‍ය දෙයක්ද ඇත්තටම? දෙවියන් වහන්සේ අපිට නිතර නිතර කියන්න ඕනේද? මම ඔයාලට ආදරෙයි, මම ඕගලන්ට ආදරෙයි, මම ඕගලන්ට ආදරෙයි කියලා. එහෙම කිව යුතුද? නැත්නම් අපි දැනගෙන ඉන්න ඕනේ නැද්ද දෙවියන් වහන්සේ අපිට ආදරෙයි කියලා? හරි. එතකොට මේ ඊශ්‍රායල් සෙනගට උන්වහන්සේ කතා කරලා කියනවා ඉස්සල්ලාම කතා කරලා කියන්නේ මම නුඹලාට ප්‍රේම කරමි. උන්වහන්සේ කියනවා. කියනවා එහෙත් ඔබ වහන්සේ අපිට ප්‍රේම කළේ කුමකින්දයි නුඹලා ආසනවා. දැක්කද මං කිව්වා තර්කානුකූල ස්වභාවය. දෙවියන්සේ කියනවා ඒගොල්ලෝ අහනවා කොහොමද මට අපිට ආදරය කරා කියලා කියන්නේ. මට මේ ප්‍රශ්න තියෙනවා. මම මේ පීඩාවේ ඉන්නවා. මම මේ වගේ පීඩාවක ඉන්නවා. මම මේ වගේ ප්‍රශ්න ගොඩක ඉන්නවා. කොහොමද කියන්නේ මට ආදරෙයි කියලා? ඒක අහනවද මෙතන අහනවා කියලා කිව්වට ඒක ඇත්තටම වචන වලින් අහනවට වඩා ඔවුන්ගේ ආකල්පෙන් හැසිරීමෙන් ඔවුන් කරන පූජාවන් තුළින් දෙවියන් වහන්සේ දකිනවා.
කෙලින්ම අහන්නේ නැහැ දෙවියන් වහන්සේගෙන්. කොහොමද වෙන ස්වාමීන් වහන්සේ අපිට ආදරය කියලා අහන්නේ නැහැ. එහෙම වචනෙන් අහන්නේ නැහැ. වචනෙන් නෙමෙයි ආකල්පය. සිතුවිලි. ක්‍රියාකලාපය. ප්‍රතිචාරය. හැසිරීම. මෙන්න මේ වලින් තමයි දැනගන්නේ. එතකොට අහනවා වහන්සේ අපිට ප්‍රේම කළේ කුමකින්? දැන් නුඹලා අසනවා. ඒසව් යාකොබ්ගේ සහෝදරයා නෙමෙයිද? දැන් මේ දෙනන්සේ අහන්නේ උත්තර දෙනවා. කොහොමද උඹලට ප්‍රේම කරේ? මෙන්න මේ විදිහට. මොකක්ද දන්නවද? ඒසව් කියන්නේ යාකොබ්ගේ සහෝදරයා නේද? හැබැයි මම යාකොබ්ට ප්‍රේම කොට ඒසව්ට වෛර කළේ නේ කියලා කියනවා. තුන්වෙනි පදේ. එහෙත් මම යාකොබ්ට ප්‍රේම කොට ඒසව්ට අප්‍රිය වී hated වෛර කරා නැත්නම් ද්වේෂ කරා. ඔහුගේ කඳු පාළුවක් කළෙමි. ඔහුගේ උරුමයද කාන්තාරයේ සිවලුන්ට දුනිමි ස්වාමින් වහන්සේ කියනසේක. දැන් සහෝදරයෝ දෙන්නෙක් මේ යාකොබ් සහ ඒසව් කියන්නේ. දෙවියන් වහන්සේ ඒසව්ව ප්‍රතික්ෂේප කළා. ඇයි තමන්ගේ උරුමය දෙවියන් වහන්සේ එයාට දුන්න උරුමය බඩගින්නක් නිසා කෑම වේලක් නිසා පාවලා දුන්නා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ උරුමය එච්චරට සුළු කරා. එයාගේ බඩගින්න නිවා ගන්න එක වටිනවා දෙවියන් වහන්සේගේ උරුමයට වඩා කියලා එයා හිතුවා. මම සමාවෙන්න ඔයගලන්ගේ හිත රිද්දන නෙමෙයි මම මේ කතා කරන්නේ. හැබැයි මේක තමයි ඇත්ත ස්වභාවය. සමහර වෙලාවට අපි දකිනවා. සභාව තුළ දෙවියන් වහන්සේගේ කාරණාව උන්වහන්සේගේ උරුමයට වඩා එදා වේල මොන හරි කරගන්න එක වටිනවා කියලා හිතන අය ඉන්නවා. ඒසව් වගේ. ඒතර දෙවියන් වහන්සේ කියනවා මේ ඒසව්ට අප්‍රිය වුණා. ඒ අප්‍රිය වෙච්ච නිසා නැත්නම් ඔහුව ප්‍රතික්ෂේප කරපු නිසා මොකද කරන්නේ? ඔහුගේ කඳු ඒ කියන්නේ ඔහු වාසය කරන තැන් පාළුවක් කරා. එයාගේ උරුමය කාන්තාරේ හිවලුන්ට දුන්නා. මේ කතා කරන්නේ ඊදොම් ගැන. මොකද ඊදොම් පළාතේ තමයි ඒසව් වාසය කරේ. ඒසව්ගේ land of Esau. ඒ කියන්නේ ඔහුගේ ප්‍රදේශය තමයි ඊදොම් කියන්නේ. හරි. දෙවියන් වහන්සේක එහෙම් පිටින්ම අයින් කළා දැම්මා. විනාශ කළා දැම්මා. හැබැයි මේ සහෝදරයෝ දෙන්න දැන් දෙනස පෙන්වන්න හදන්නේ මොකද මේ ඊශ්‍රායල්ට. ඊශ්‍රායල් අපි දන්නවනේ ඔයගොල්ලෝ දන්නවනේ ඊශ්‍රායල් කියන්නේ යාකොබ්ගේ පුතු. ගෙන් ආපු પરම්පරාවට මේ කතා කරනවා. ඒතර මම යාකොබ්ට ආදරය කළා. ඒසව්ට ද්වේෂ කළා. ප්‍රතික්ෂේප කළා. එතකොට ඒසව්ට ප්‍රතික්ෂේප කරපු එකට සාක්ෂි පෙන්නනවා. ඇයි දෙවියන් වහන්සේ කොච්චර ඊශ්‍රායල් සෙනඟට ආදරය කරාද කියලා පෙන්නනවා. හරි. මම නුඹලට මෙච්චර ආදරය කරනවා. කොච්චරද? නුඹලගේම සහෝදරයා මම ප්‍රතික්ෂේප කරා. හරි. එයාගේ ප්‍රදේශය, දේශය, ඉඩම, ලෑන්ඩ් එක මම සම්පූර්ණ කාන්තාරයක් කළා. හරි. ස්වාමීන් වහන්සේ කියනවා. දැන් ඒ කරේ ඇයි? නුඹට ආදරය නිසා නුඹව මෙව කර. නමුත් දැන් ඊට පස්සේ අපි කියමු ඊට පස්සේ හතරවෙනි පදේ. ඒක කියනවා ඊදොම් ගැන. හරි. මොකද නටබුන් වී සිටින නමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමි ඒදොම් කියන බැවින්. දැන් ඒදොම් කියන පළාත දෙවියන් වහන්සේ සම්පූර්ණ කාන්තාරයක් කළා. නටබුන් කළා. ඒතර ඒසව්ගේ પરම්පරාව ඉන්නවා. ඒ සෙනගේ ඉන්නවා. ඒ අය කියනවා නැවත ගොඩනගනවා කියලා. දෙවියන් වහන්සේ විනාශ කරපු දේ, දෙවියන් වහන්සේ අයින් කරපු දේ, ප්‍රතික්ෂේප කරපු දේ, නටබුන් කරපු දේ ඒ අය කියනවා, ඒදොම්වරු කියනවා, නැත්නම් ඊසව්ගේ પરම්පරාව අය කියනවා නැවත ගොඩනගනවා කියලා. හරිද? එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. ඔවුන් ගොඩනගන නමුත් මම කඩා දමනවා. ඔවුන්ට දුෂ්ටකමේ පලාතයයි කියාද ස්වාමින් වහන්සේගේ උදහස සෑම කල්ම දරන සෙනග කියාද මිනිස්සයෝ කියනවා. මිනිස්සු කියනවා මේ දෙවියන් වහන්සේගේ උදහස නිසායි මේ දේ සිද්ධ වුණේ මේ අයට. හරි. ඒ අය කොච්චර හදන්න උත්සාහ කළත් මම කඩනවා. දැන් එහෙම කියන්නේ ඇයි? එහෙම කියන හේතුව තමයි ඒ වගේම පාපයක් තමයි යාකොබ්ගේ પરම්පරාව වන යුදෙව්වන්
දෙවියන් වහන්සේට කළේ? ප්‍රතික්ෂේප කරා. දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඔවුන් රූප තිබ්බා. සූර්ය නමස්කාරය කළා. එසිකියල් එක ලියන 8 වෙනි පරිච්ඡේදය. එතකොට මේ වගේ දෙවියන් වහන්සේව පිළිකුල් කරපු, දෙවියන්ගේ පිළිකුල් දේ කරපු, දෙවියන් වහන්සේව සුළු කරපු, ප්‍රතික්ෂේප කරපු, මහා වරදක් කරපු අයව තමයි දෙවියන් වහන්සේ වහල්කමට අරන් ගියේ. වහල්කමට ඔවුන්ව යැව්වේ. ජෙරුසලම විනාශ කරේ. මේ ඔක්කොම වෙන්න ඉඩ හැරියේ ඒක නිසයි. ඒදොම්ටත් වුණේ ඒකයි. හැබැයි දෙවියන්සේ පෙන්වන සංසන්දනය මම නුඹලට ආදරය කරේ කොච්චරද කොහොමද කියලා පෙන්වන්න. සංසන්දනය කරනවා ඒදොම් නුවරයි ජෙරුසලමයි. හරි. මේ වෙනකොට ජෙරුසලම හදලා ඉවරයි. පෞර හදලා ඉවරයි නෙහෙමියා විසින්. එතකොට සෙරුබාබෙල් එක්ක එකතු වෙලා ජොෂුවා මේගොල්ලෝ දේවමාලිගාව හදලා ඉවරයි. නැවත ගොඩ නැගිලා ගොඩක් දුරට. නමුත් ඒදොම් ඒ මිනිස්සු කියනකොට හදනවා කියලා දෙනස කියන මම කඩනවා. මම හදන්න දෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ කිව්වොත් ඒක නැහැ කියලා ඒක නැහැම තමයි. දෙවියන් වහන්සේ යමක් විනාශ කරොත් විනාශ කරාම තමයි. හැබැයි යුදෙව්වන්ට එහෙම කළේ නැහැ. යුදෙව්වන්ට විශේෂයි. ඒදොම්වරු ඒ වගේම අපි දකිනවා සොදොම් ගොමොර මේ ගොඩක් අය නිනිවේ දෙවියන් වහන්සේ විනාශ කරා. නමුත් නැවත හැදුවේ නැහැ. ගොඩ නැගුවේ නැහැ. නමුත් ජෙරුසලම එහෙම නෙමෙයි. යුදෙව්වන්ට ඒක නෙමෙයි. යුදෙව්වන්ට සැලකුවේ ඒ විදිහට නෙමෙයි. යාකොබ්ගේ වංශයට දෙවියන් වහන්සේ ආදරය කරේ අන්න ඒ විදිහටයි කියලා දෙවියන් වහන්සේ පෙන්නනවා. හරි. එතකොට ඊදොම් ගැන කතා කරනකොට කියනවා හැම කල්ලිම දෙවියන් වහන්සේගේ උද්දහස දරනවා කියලා මිනිස්සු කියන්ට යනවා. අන්‍ය ජාතීන් කියන්ට යනවා. හරි. ඒ අය දකින්න යනවා ඒදොම් නුවරේ විනාශය. කවදාවත් එක හදන්න බෑ කියලා දෙවියන් වහන්සේ කියන්නේ. බලන්න දෙවියන් වහන්සේ කොච්චර පෙන්වන්න උත්සාහ කරනවද ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ කොච්චර ආදරෙයිද කියලා. කිනෝ ඊළඟ පදේ. එය නුඹලාගේ ඇස්වලට පේනවා. නුඹලාද ඊශ්‍රායල් පළාතෙන් එපිටත් ස්වාමීන් වහන්සේ උසස් වෙනසේකයි කියන්න හොය. දෙවියන් වහන්සේ කියනවා ඒ දේ මොන දේද? ඒදොම් නැවත හදනකොට කඩන දේ නුඹලා දකිනවා. දැකලා නුඹලා කියනවා මොකද්ද? ඊශ්‍රායලයට එහායිනු පිටස්තර රටවලත් දෙවියන් වහන්සේගේ නාමය උසස් වෙනවා. ඒ කොහොමද? විනිශ්චය කරන කොටගෙන. දෙවියන් වහන්සේගේ විනිශ්චය කරන කොටගෙන. දෙවියන් වහන්සේගේ උද්දහස වැගිරුණු වෙලාවේ මිනිස්සු දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න යනවා. හරි. මිනිස්සු දෙවියන් වහන්සේ ගැන බිය ඇති වෙන්න යනවා. අන්න ඒක තමයි එසිකියල් යුද්ධයේ එසිකියල් ආක්‍රමණය සිදු වෙන්න යන්නේ. වර්තමානයේ එසිකියල්ගේ 38 ආක්‍රමණය සිදු වෙන්න බොහොම දේවල් ළඟයි. හැමදේම ලෑස්ති වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී දෙවියන් වහන්සේගේ උද්දහස වැగిරෙන වෙලාවේදී මේහා විදියටම ඊශ්‍රායලයට පිටස්තර රටවල දෙවියන් වහන්සේගේ නාමය උසස් වෙන්න යනවා. දෙනස කියනවා නුඹලගේ ඇස් වලට ඒක පේනවනේ. නුඹලා දකිනවා ඒක. ඒක කියනවා. හැබැයි මොකද වෙන්නේ ඊළඟ පදේ? 6 වෙනි පදේ. පුත්‍රයා තමාගේ පියාට මෙහෙකරුවා කොට කියනවා කැමති එක ඉංග්‍රීසියෙන් කියවන. A son honors his father and a servant his master. පුතෙක් තාත්තට ගෞරවය කරනවා. ගෞරවය දෙනවා. සේවකයා තමන්ගේ ස්වාමියාට ගෞරවය දෙනවා. හරි. එතකොට අහනවා දෙවියන් වහන්සේ if then I am the father මම තාත්තනම් මම පියාණන්නම් කෝ මගේ ගෞරවය? මම නුඹලගේ තාත්තනම් මම නුඹලගේ පියාණන් කෝ මට ඒ ගෞරවය? දෙවියන් වහන්සේ මේ අහන්නේ. හරි. එතකොට අහනවා මම ස්වාමියෙක් නම් කෝ නුඹලගේ ඇති බය? දැන් මේක අද කාලේ සභාවට මම හිතනවා කෙලින්ම සම්බන්ධයි කියලා. අපි කතා කරනවා පියාණනී කියලා.
අපි යාඥා කරනවා පියාණනි කියලා, ස්වර්ගික පියාණනි. මම දැකලා තියෙනවා සමහර අය යාඥා කරන තාත්තා කියලා යාඥා කරනවා. ඒක හොඳයි. ඒක හරි ඉන්ටිමේට්. ළඟයි. කිට්ටුයි. හැබැයි එහෙමනම් කෝ ගෞරවය? කෝ දේව බිය? අපි ස්වාමීනි කියලා කියනවනම් අපි උන්වහන්සේට කතා කරන්නේ දෙවිදිය කරන්නේ. පියාණනි එහෙම නැත්නම් ස්වාමීනි. මෙතන කතා කරන්නේ ඒකයි. මම නුඹලගේ පියාණන් කෝ පියෙකුට තියෙන ගෞරවය. සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය ස්වභාවික පුතෙක් තාත්තට තියෙන ගෞරවයවත් නැහැ. ස්වාමීනි කියලා කියනවා මාස්ටර්. කෝ ඒ ගෞරවය? මේ කරුවෙක් සේවකයෙක් ස්වාමියට දෙන ගෞරවය කෝ? මම ස්වාමියෙක් නම් මා කිරිති බය කොහෙද? සේනාවල ස්වාමින් වහන්සේ නුඹලාගෙන් අසන. හැබැයි ඒක කියපු ගමන් උත්තරේ මොකද්ද? අපි ඔබ වහන්සේගේ නාමයේ කුමා කියන සුළු කලෙමෙදයි නුඹලා අසනවා. අර මං කිව්ව ක්‍රමය. ප්‍රේම කරනවා කියලා කිව්වා ප්‍රේම කරනද කොයිද ප්‍රේම කරේ කියලා අහනවා මිනිස්සු. දැන් ඒකට උත්තරේ දුන්නා. දැන් මේක කිව්වහම මොකද කරන්නේ? මිනිස්සු කියනවා අපි කොහොමද සුළු කරේ? දැන් මම දන්නවා සමහර වෙලාවට ඕගොල්ලෝ මෙතන බලන්න මම දන්නේ අහන්න පුළුවන්. මම පියාණන් කෝයි ගෞරවය කිව්වා. ඉතින් අපි ගෞරවය දුන්නානේ. කෝ බය ඉතින් අපි බය තිබුණානේ. දැන් බය කිව්වහම මම කතා කරලා කියනවා. අද කාලේ විශේෂයෙන්ම බටහිර රටවල් වල තියෙන සභාවල මම කතා කරන්නේ මේ අර කැරිස්මැටික් කට්ටියට ඒගොල්ලෝ කියාගෙන සුද්ධාත්මයෙන් පූර්ණයයි කියා ගන්නා වූ අය කරන දේවල් දැක්කහම දේව බියතියා දෙවියන් වහන්සේව සුළු කරලා නෙමෙයි දෙවියන් වහන්සේව නිකම් විසි කරන සයිස් එකට තමයි කතා කරලා හැසිරෙන්නේ. ස්වාමීනි කියලා කිව්වට හැසිරීම තුල එක තමයි තියෙන්නේ. හැබැයි කිව්වහම කෝ බය කියලා බය වෙන්නේ නැහනේ අපි ආදරයෙන් තියෙන්නේ. බය නැහැ. දෙවියන් වහන්සේට බය නැත්තම් දේව බිය නොමැති තැන ඔයා ප්‍රඥාවන්තෙක්වත් දැනුම තියෙන කෙනෙක්වත් අවබෝධයක් තියෙන කෙනෙක්වත් නෙමෙයි. මොකද දේව බිය තමයි ප්‍රඥාවේ ආරම්භය. හරි. එතකොට දෙවියන් වහන්සේගේ වචනය තුල උන්වහන්සේ අපිට ප්‍රකාශ කරපු දේවල් එක්ක අපි උන්වහන්සේට සම්බන්ධ වෙලා උන්වහන්සේ එක්ක බද්ධ වෙලා නැත්නම් ඒකත්වයකට ඇවිල්ලා උන්වහන්සේට ගෞරවය දෙමින් දේව බිය ඇතුව සිටිය යුතු කාලයක සභාව සිටින්නේ දෙවියන් වහන්සේට කොහෙත්ම ගෞරවයක් නොකරන දේව බිය කියන එක ගෑවිලාවක් නැති කණ්ඩායමක්. මේ විනිශ්චය කරනවා නෙමෙයි වරද්ද පෙන්නලා දෙනවා. මේ ස්වභාවයම තමයි මලාකී මේ ලියනකොට යුදෙව්වන් අතරත් තිබුණේ. හැබැයි ඒගොල්ලන්ට කියපු ගමන් ඒගොල්ලෝ අහනවා කොහොමද ඔයා කියන්නේ අපි සුළු කරනවා කියලා. ඔබ දන්නවද? මානසිකත්වය හරි වැදගත්. මම කියන්නේ දුන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. මේකේ මානසිකත්වය. මානසිකත්වය මොකක්ද දන්නවද? ඒගොල්ලෝ හිතාගෙන හිටියා. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට මේ දේවල් කළ යුතුයි. දෙවියන් වහන්සේ බැඳිලා ඉන්නවා කරන්න මේ දේවල්. ඒක නිසා ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ සෙනඟ කියලා හිතාගෙන ඒගොල්ලෝ අහංකාර වෙලා හිටියා. අදටත් යුදෙව්ව අහංකාරයි. ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ සෙනඟනේ කියලා හිතාගෙන ඒගොල්ලෝ හරි අහංකාරව සිටිනවා. ඒකනේ සමහර යුදෙව්වන් යේසුස් වහන්සේව පිළි නොගන්න, මෙසියස් පිළි නොගන්න අය ක්‍රිස්තියානියාට ප්‍රතික්ෂේප කරනවා. අයියේ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ තමයි ඔරිජිනල් කට්ටිය. ඇත්ත. හැබැයි ඒක ඒගොල්ලෝ අහංකාරකමකට අරන් තියෙනවා. දෙවියන් වහන්සේගේ දරුකම අහංකාරකමකට. මට ගොඩක් කිතුණුවන් හම්බෙලා තියෙනවා. දෙවියන් වහන්සේ නිසා අහංකාර වෙච්ච. දෙවියන් වහන්සේ දුන්න දීමනාවන් නිසා අහංකාර වෙච්ච. ඒ දේවල් නිසා උද්දච්චව කතා කරන, උඩඟුව කතා කරන අය ඕන තරමට හම්බෙලා තියෙනවා. ඒක තමයි කියන්නේ ඒකට ආත්මික උඩඟුකම කියලා. දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න ගත්තාම උඩඟු වෙනවා. ඔළුව ඉදිමෙන ඔටුනු දා ගන්නවා.
යේසුස් වහන්සේ යටහත් වෙලා ඉන්න කියද්දී උද්දච්ච වෙනවා. ඒක කියන්නේ එළියෙන් අනේ බෙල්ල නවාගෙනම ඉන්නේ. පිටස්තර ස්වභාවය. ඇතුළ අහංකාරයි. එතකොට තමයි අන්න ඒ වගේ කණ්ඩායමකට, ඒ වගේ සෙනගකට තරවටුවක් කරනකොට, අවවාදයක් දෙනකොට ඒගොල්ලෝ ඒක පිළිගන්න කැමති නැහැ. එතකොට තමයි හිතන්නේ එයා කවුද අපිට කියන්නේ? එයා කොහොමද දන්නේ මම මෙහෙම කරනවා කියලා? එයා කවුද? මම ඔක්කොම දන්නවා. ඒකයි ආකල්පය. මේ සෙනගත් ඒ වගේ තමයි. ඒගොල්ලෝ හිතාගෙන හිටිය දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කළ යුතුයි. ඒක කරන්න ඕනේ. අද සඵලත්වයේ ඉගැන්වීමත් එක්ක සඵලත්වයේ සුභාරංචිය කියලා ව්‍යාජ සුභාරංචියක් උගන්වනවා. අද සභාව පිරීලා මේ සඵලත්වයේ ව්‍යාජ යක්ෂයාගේ ඉගැන්වීමෙන් සභාව සම්පූර්ණ වැහිලා තියෙන්නේ. ඒක යක්ෂයාගේ ඉගැන්වීමක්. හරි. ඒක තුල මිනිසුන්ට උගන්වනවා මොකක්ද දන්නවද? ඔයා දෙවියන් වහන්සේගේ පුතෙක්. ඒ නිසා දරුකම උරුමේ තියෙනවා. ඒ නිසා උරුමේ ඉල්ල ගන්න. අපි දන්නවා උරුමේ ඉල්ලගත්ත කෙනාට මොකද වුනේ කියලා. අකීකරු පුත්‍රයා කතාව. උරුමේ ඉල්ලපු එක්කෙනා. ඒ නිසා අර මානසිකත්වය හදලා තියෙන්නේ ඒකට. මට උරුමයි මේක. දෙවියන්වහන්සේ මට දෙන්න ඕනේ. දුන්නේ නැති වුණාම හිතනවා. වැඩක් නැහැ. දෙවියන්වහන්සේ මට ආදරේ නැහැ. දෙවියන්වහන්සේ වැඩක් නැහැ. දෙවියන්වහන්සේ තුල මේක එච්චර කරන්න ඕනේ අවශ්‍ය නැහැ. අපි අපේ වැඩේ කරගෙනම අපේ දෙයට මූලිකත්ව දෙමු කියන එක subconscious mind එක. නැත්නම් යටි හිතේ ඉබේ ඇති වෙනවා ඒක. ඒක කියන්නේ චර්ච් එකට එනවා දේවල් වලට යොමු වෙන ඔක්කොම කරනවා. යටි හිතේ තියෙන්නේ මගේ කාරණාව පළවෙනි තැන. මගේ කාරණාව පළවෙනි තැන. හරි. ඒ වගේ මානසිකත්වයක් තියෙනවා. මෙන්න දෙවියන් වහන්සේ උත්තර දෙනවා. ඇහුවනේ කොහොම සුළු කරේ කියලා. මෙන්න සුළු කරපු විදිහ. මාගේ පූජාසනය පිට අපවිත්‍ර දේ ඔප්පු කිරීමෙන් අපවිත්‍ර ආහාර ඔප්පු කරනවා. එහෙත් අපි කුමකින් ඔබ අපවිත්‍ර කළෙමුදැයි නුඹලා අසන්න කියලා. ස්වාමින් වහන්සේගේ මේසය සුළුයයි නුඹලා විසින් කීමෙන්ය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පූජාසනය පිට අපවිත්‍ර දේ පූජා කරනවා. දැන් මේ පූජාසනය කතා කරන්නේ සතුන් පූජා කිරීම. හරි. ඒක විස්තර කරනවා ඊළඟ පදේ. ව්‍යවස්ථාවට අනුව දැන් මේ මලාකි පොත නැත්නම් මේක ලියන්නේ ව්‍යවස්ථාව ඉන්න සෙනගකට. ව්‍යවස්ථාවට අනුව පළුද්දක් තියෙන, කැලලක් තියෙන නැත්නම් ලෙඩ වෙච්ච සතුන් පූජා කිරීම තහනම්. දෙවියන් වහන්සේට දිය යුත්තේ උතුම්ම පූජාව හොඳම එක. ඒක තමයි අර කායින් ආබෙල්ගේ කතාව. අපි දකින්නේ. කායින් නිකන් ගෙඩි ටිකක් කදාගෙන පූජා කරා. ඔහු තේරුවේ නැහැ ප්‍රථම ඵලයේද මොකද්ද කියලා හෙව්වේ නැහැ. ඔහු නිකන් ගත්ත පූජාව ඔප්පු කරා. හැබැයි ආබෙල් මොකද කරේ? කුළුඳුලෙක්ව හෙව්වා. පළුද්දක් නැති එකෙක්ව හෙව්වා. හොඳ එකෙක්ව අරගෙන පූජා කරා. දෙවියන් වහන්සේ ආබෙල්ගේ පූජාව පිළිගත්තා. කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කළා. දැන් මේ සෙනග මොකද කරන්නේ? ඒගොල්ලෝ කියනවා ස්වාමින් වහන්සේගේ මේසය ඒක නිකන් කිලුටු ඒක නිකන් හරි නෑ. දැන් ඒක වැඩක් නෑ. නිසා ඒකට හොඳ දේවල් දෙන්න ඕනේ නැහැ. ඒකට උතුම් දේවල් දෙන්න අවශ්‍ය නෑ. මොකද දේව මාලිගාව තිබුණාට ඉතින් තාම අර මේ විදිහට නෑනේ. ඉතින් ඔයකට සුළු දෙයක් දුන්නාම ඇති. ඒකට මගේ උපරිමය දෙන්න ඕනේ නැහැ. මේක කියන්නේ නැහැ. දැන් මේ මෙතන කියලා කිව්වට ස්වාමින් වහන්සේගේ මේසය සුළුයි නුඹලාගේ තියෙන කීමෙන්නේ කියලා කිව්වට ඒ අදහස් කරන්නේ verbalize නැත්නම් වචනය ප්‍රකාශ කිරීම නෙමෙයි. මේක තමයි ආකල්පය. මේක තමයි ඒගොල්ලන්ගේ සිතුවිල්ල, mindset එක. මොකද? ඒ මේසෙ එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒ පූජාව එච්චර ලොකු කරන්න එපා. එච්චර ප්‍රශ්නයක් නැහැ. අපේ වැඩේ වැදගත් ඊට වඩා මගේ කාර්ය වැදගත් ඊට වඩා. ඒ නිසා මොකද කරන්නේ? ටිකක් මොනවා හරි අපි පූජා කරනවා. ඒ නිසා අපි සල්ලි කීයක් හරි දෙමු. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන පූජාව මොකක් වුණත් අපි අපේ ඔෆරින් එක දෙමුකෝ. සල්ලි.
අපිට මෙච්චර හම්බ වෙනවා. ඉතින් මේකෙන් කොටසක් අපි දෙමු. පොඩි කොටසක් අපි ඒක දුන්නා කියලා අපිට පාඩුවක් වෙන්නේ නැහැ නේ. හොඳට ඉතුරු වෙනවා. ඒක සුළු කොටසක් අපි දීලා දාමු. ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකට ආකල්පය. මේ සිතුවිල්ල මම මේ කියන්නේ. ඒ සිතුවිල්ල නිසා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ කියනවා නුඹලා මාව සුළු කරාමට ගෞරවය දුන්නේ මට බය නැහැ. දැන් බලන්න කොහොමද පිරිහීම ආවේ කියලා. ගෞරවය දුන්නේ නැහැ. ඒක සුළු කරා. දේව බිය අයින් වුණා. අයින් වුණාම මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ කාරණා සුළු වෙනවා. හරි. ස්වාමින් වහන්සේගේ මේසෙ සුළුයි. උන්වහන්සේගේ පූජාසනෙ සුළුයි. එනිසා ඒක ලොකු දේවල් දෙන්න අවශ්‍ය නැහැ. මම සේවය කරනවා, මම වෙන කරනවා, මම අරවා කරනවා, මම ඔෆරින් එක දෙනවානේ. මම අර දේවල් කරනවානේ. ඒකට පොඩි එක්ස්කියුස් එකකුත් දෙනවා. හරි. මම දෙවියන් වහන්සේට කීකරු වෙනවා. මට පුළුවන් විදිහට ඒක යටින් කියන්නේ පූජාව ඉතින් එච්චර නෑනේ පූජාව. මම මේ කතා කරන්නේ ඔෆරින් ගැනම නෙමෙයි. මම එන්නම් මොකද්ද මේ ඔෆරින් එක කියන්නේ කියලා. හරි. වර්තමාන විදිහට. මම මේ කතා කරන්නේ යුදෙව්වන් ගැන. සතෙක් ඔය තියෙන අපිට අර ඉපදිච්ච සතෙක් ඉන්නවා, නොන්ඩි සතෙක් ඉන්නවා. උගේ වැඩකුත් නැහැ. අන්න ඌව පූජා කරමු දෙවියන් වහන්සේට. අන්න ඒ වගේ ආකල්පයක්. අර අනවශ්‍ය දේ දෙවියන් වහන්සේට දෙනවා. ඔගොල්ලෝ දන්නවද? දෙවියන් වහන්සේට දෙනකොට හරිනම් දෙන්න ඕනේ උපරිමයි. හරි? යේසුස් වහන්සේ කියනවා අපි වර්තමානයේ අලුත් ජීවිසුම තුල දෙවියන් වහන්සේට දෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනගට යමක් දෙනකොට, දරුවන්ට යමක් දෙනකොට ඒක දෙවියන් යේසුස් වහන්සේට දුන්නා හා සමානයි. හරිද? යේසුස් වහන්සේ කියනවානේ වතුර වීදුරුවක් මේ කුඩා එක්කෙනෙකුට දුන්නොත් ඒක මට දුන්නා හා සමානයි කියලා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද දෙවියන් වහන්සේගේ සෙනගට තව කෙනෙක් මොන හරි දෙනකොට ගොඩක් අය ඔක්කොමලා නෙමෙයි හොඳට හරියට වෙනත් ඉන්නවා මොන හරි දෙනකොට අර gedara තියාගන්න බැරි දේවල් තියෙනවා. ඒක මහා ලොකු පූජාවක් වගේ දෙනවා. gedara තියාගන්න බැරි දේවල්. හරි. සමහර වෙලාවට කුණු කුණලක් දාන්න බැරි දේවල් දානවා. කමන්නේ දෙමු. අන්න ඒ වගේ ආකල්පයක් තමයි තිබුණේ. අන්න ඒ වගේ ආකල්පයක් තමයි තිබුණේ මේ සෙනඟට. එතකොට දෙවියන් වහන්සේට ඒ පූජාව දෙනවා ඊළඟ පදේ 8 වෙනි පදේ. කතා කරලා කියනවා නුඹලා පූජාවක් කොට අන්ධ වූ සතෙකු ඔප්පු කරන එක නපුරක් නොවේද? මේ දෙවියන් වහන්සේ අහන්නේ දැන්. ඇහුවනේ මොන විදිහට සුළු කරන්න කියලා. ඒතර අන්ධ සතෙකු ඔප්පු කරන එක වැරද්දක් නෙමෙයිද? නපුරක් නොවේද? කොර එකෙක් ලෙඩ එකෙක් නුඹලා ඔප්පු කරන එකක් නපුරක් නොවේද? ව්‍යවස්ථාවට අනුව ඒක නපුරුයි, ඒක වැරදි, ඒක පාපය. හරි. හැබැයි ඒක කරනවා මේගොල්ලෝ. right? සුළුනේ ඒක ඇත්තට ප්‍රශ්නයක් නෑ. ඔය සුළුවා හිතන්න එපා. එහෙමයි කියන්නේ. එතකොට දෙවියන්වහන්සේ අහනවා, "එය උඹේ ආණ්ඩුකාරයට පුළුවන් නම් ඔප්පු කරන්නකෝ." ඒ කියන්නේ ඔයාගේ රටේ නායකයාට ගිහිල්ලා ඔප්පු කරන්නකෝ පුළුවන් නම්, ඔයාගේ රට පාලනය කරන කෙනාට ගිහිල්ලා දෙන්නකෝ පුළුවන් නම් ඒක. එතකොට එහෙම දුන්නොත් ඒ කෙනා ප්‍රසන්න වෙයිද? ඔය චර්ච් එකට දෙන සමහර ඒවා දුන්නොත් එහෙම ලොක්කෙකුට ප්‍රසන්න වෙයිද? නමුත් නුඹ පිළිගන්නවා ඇද්දයි ස්වාමින් වහන්සේ අහනවා. ඒ ආණ්ඩුකාරය හරි කවුරු හරි නුඹලව පිළිගනීද? ඒ වගේ දෙයක් ඔප්පු කරොත්. ඒ වගේ දෙයක් දුන්නොත්. දැන් මේ තමයි ව්‍යවස්ථාවට අනුව දෙවියන් වහන්සේගේ පූජාව වෙන්නේ. උන්වහන්සේට ඔප්පු කළ යුතු පූජාවන් වෙන්නේ. දැන් අලුත් කිවිසුබට එනකොට දෙවියන් වහන්සේට මොකද්ද ප්‍රසන්න වූ පූජාව? මොකද්ද උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ? මොකද්ද මොකද්ද අලුත් කිවිසුම තුල දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඔෆරින් එක? මොකක් කියලාද හිතන්නේ? දැන් ඔෆරින් කිව්වහම, දීමනාව කිව්වහම ඔයගලන්ට එනවා ඇති දසෙන් කොටස අරක මේක කියලා. දැන් මම කියලා තියෙනවා මීට ඉස්සෙල්ලා දසෙන් කොටස කියලා කලුත් කිවිසුමේ නැහැ කියලා. හරිද? ඒක ගැන මම කතා කරන්න යන්නේ නැහැ දැන්. ඔෆරින් කියමුකෝ. සල්ලි තමයි මතක් වෙන්නේ. මම පැහැදිලිව ඔබට කියනවා දෙවියන් වහන්සේට ඔයාගේ සල්ලි ඕනේ නැහැ.
මොකද දෙවියන් වහන්සේ තමයි මේ මුළු පොළවේ තියෙන ඔක්කොම රත්තරන් රිදී මුතුමැණික් සියල්ලේ අයිතිකාරයා. ඒ නිසා එයාට ඔයාගේ සල්ලි ඕනේ නැහැ. සමහර වෙලාවට අපි දකිනවා ගොඩක් අය සල්ලි දීලා දෙවියන්සේ ෂේප් කරගන්න හදනවා. හැබැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන පූජාවක් තියෙනවා මේ වගේ. උන්වහන්සේට ඕනේ නැහැ අඳ විහිරි ගොළු කොර paludu වෙච්ච පූජාවක්. උන්වහන්සේට ඕනේ ශුද්ධ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගය වන ඔයාගේ ජීවිතයේ ශරීරය. ඔයාගේ ශරීරය ජීවමාන යාගයක් කොට ජීවත් වෙන යාගයක් කරන්න ශුද්ධ උන්වහන්සේට පිළිගත හැකි. අන්න ඒක තමයි අපේ ආත්මික සේවය. රෝම 12:1 දන්නේ නැත්නම් කවුරුහරි. අන්න ඒ පූජාව තමයි දෙවියන් වහන්සේ අපින් ඉල්ලන්නේ. හැබැයි අපි මොකද්ද කරන්නේ? ඒක නොදී අනිත් දේවල් දීලා ෂේප් වෙන්න හදනවා හරියට මේ ඊශ්‍රායල් සෙනග වගේ. හරියට මේ ඊශ්‍රායල් සෙනග වගේ. අපේ අනිකුත් ඒවා දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිකුල්. අර දෙ කරන්නේ නැතුව. උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ නොකර අපිට ඕන විදිහට අපිට ඕන දේ අපි කැමති විදිහට අපි තීරණය කරලා දෙන පූජාව උන්වහන්සේ වැඩක් නැහැ. ඒ නිසා කියනවා පූජාවක් දෙනකොට නැත්නම් තෑග්ගක් දෙනකොට මොන හරි දෙයක් දෙනකොට ඔෆරින් එකක් දෙනකොට ඒ කෙනාට පිළිගන්න පුළුවන් දෙයක් දෙන්න. ඔයා ගිහිල්ලා ලොක්කෙකුට ඔයාගේ නෑදෑ කෙනෙකුට හරි ලොකු කෙනෙකුට උසස් කෙනෙකුට නිලධාරියෙකුට කාට හරි දෙයිද ඒ වගේ එයාට ප්‍රතික්ෂේප කරන්න ඕන දෙයක් කවදාවත් දෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ කතා කරලා පෙන්නලා දෙනවා ඊශ්‍රායල් සෙනගට ඒගොල්ලන්ගේ වැරද්ද. හැබැයි ඒගොල්ලෝ පිළිගන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ අහංකාරයි. ඒකයි ප්‍රශ්න කරලා අහන්නේ. අපි කොහෙලද කරේ? අපි කොහෙලද කරේ? අපි කොහෙලද මෙහෙම කරේ? ඒක තමයි පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේමයි උනේ කියලා. මලාකි පැහැදිලි කරලා දෙනවා. 9 වෙනි පදය. එබැවින් දෙවියන් වහන්සේ අපිට දයාවන පිණිස දැන් උන්වහන්සේට කන්න ලව් කරන්න මේක වුණේ නුඹලා කරන කොටගෙන උන්වහන්සේ නුඹලාගෙන් කිසිවෙක් පිළිගන්නවා ඇත්දැයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. බලන්න දෙවියන් වහන්සේගේ ආදරය කොච්චරද කියලා. අච්චර අර වගේ උද්දච්ච නැත්නම් අහංකාර ප්‍රශ්න අහද්දී දෙවියන් වහන්සේ ඒවට උත්තර දීලා කියනවා දැන්වත් කනලව් කරන්න. පිළිගන්න මේක වුණේ නුඹලා කරන කොටගෙනයි. හරි. එතකොට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙන පිණිස, ෆේවර් එක ලැබෙන පිණිස කනලව් කරන්න. උන්වහන්සේගේ අනුග්‍රහය අපිට ලැබෙන පිණිස. දෙවියන් වහන්සේම කතා කරලා කියනවා කනලව් කරන්න. පිළිගන්න අපේ අතින් මේ පූජාව වෙලා නැහැ කියලා. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන පූජාව උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඔෆරින් එක අපිට ලැබිලා නැහැ. සල්ලි නෙමෙයි. වාගේ ශරීරය ජීවමාන යාගයක්. ජීවමාන. ඒ කියන්නේ මැරෙන්න එපා. ජීවමාන යාගයක්. වාගේ වචන, වාගේ හැසිරීම, වාගේ තෑත්, වාගේ ඇස්, වාගේ කන් මේ සියල්ල දෙවියන් වහන්සේට දෙන්න. දහවෙනි පදේ. අනේ නුඹලා මාගේ පූජාසනයේ පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරව වහන්න කෙනෙක් නුඹලා අතරේ ඇත්තම් හොඳයි. දෙනස කියන්නේ මොකක්ද නේද? අයියෝ කවුරුත් නැද්දර දේවමාලිගාවේ දොර වහලා දාන්න. බලන්න දෙනස කතා කරන එක. කවුරුත් නැද්ද දේවමාලිගාවේ දොර වහන්න? මොකද ඒ දේවමාලිගාවට ඇතුල් වෙලා මේ නිෂ්ඵල ලෙස ගින්නක් දැල්වනවා. මොකද ගින්නෙන් තමයි සතුත් පුච්චන්නේ පූජාසනේ. මේ කතා කරන්නේ ඔෆරින් දෙන තැන. කියන්නේ සතුත් පූජා කරන තැන. ගින්නෙන් මේ අපරාධ ගින්දර පත්තු කරන්න එපා නිකන්.
කවුරුත් නැද්ද දොර වහලා දාන්න. ගේට්ටුව වහලා දාන්න. ඒකයි යන්නේ. නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත. නැත්නම් මම නුඹලා කෙරේ ප්‍රසන්න වෙන්නේ නැහැ. නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නේ නැතයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ අවශ්‍ය කරන ඔයාගේ අතුලාන්තයේ කැපවීම, ඒ අතුලාන්තයේ වෙනස්කම ඇති කරගන්න ගමනට යන්නේ නැතුව, ඔයාගේ ශරීරයේ ජීවමාන යාගයක් කොට ඔප්පු කරලා දෙන්නේ නැතුව, ඒක මුලින් කරන්නේ නැතුව දෙන මොන පූජාවවත් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න නැහැ. ඔව්. මම බය නැතුව කියනවා ඒක. මට කමන්නේ බැන්නට මට කමන්නේ මාව කුරුසපත් කරාට. දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ. මූලික දේ නොකර, දෙවියන් වහන්සේ ඉල්ලන දේ නොදී, Tamanට ඕන විදියට දේවල් දෙන එකට දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. කොච්චර දුන්නත් වැඩක් නැහැ. බුදුන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඔයාගේ සල්ලි, ඔයාගේ වස්තුව උන්වහන්සේ වැඩක් නැහැ. ඔයාගේ අතුලාන්තය සම්පූර්ණ පාලනය දෙවියන් වහන්සේට දීලා, ඒ දෙවියන් වහන්සේ ඉල්ලන ඔයාගේ කැපවීම, ඔයාගේ හැසිරීම, ඔයාගේ වචනය, ඔයාගේ ගමන දෙවියන් වහන්සේ ආත්මයන්න් වහන්සේ අනුව නොකරනවා නම් ඔයා මොන දේ දුන්නත් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඒක තමයි රැවටීම දෙවියන් වහන්සේ. ඒක තමයි මේ සෙනග කළේ. මේ ඊශ්‍රායල් සෙනග කරමින් සිටින්නේ ඒක. අද සභාව කරමින් සිටින්නේත් ඒකමයි. දෙවියන් වහන්සේව රවටන්න උත්සාහ කරනවා. අවසානයේ උන්වහන්සේ නම් රැවටෙන්නේ නැහැ මගේ සහෝදරයා සහෝදරිය. රැවටෙන්නේ ඔයාමයි. එයාව රවටන්න හම්බෙන්නේ නැහැ. sorry. අපරාධي. මොකද ඔයාගේ ගැඹුරු සිතුවිලි ඔයා දන්නේ නැතිවත් එයා දන්නවා. ඔයාගේ ආකල්පය සම්පූර්ණ ආකල්පය, අවංක භාවය, ඔයාගේ ශරීරයේ සම්පූර්ණ දෙවියන් වහන්සේට කැපකිරීම. වෙනස බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේව පාවිච්චි කරන්න එපා ඔයාගේ වාසියට. මේ සෙනග කරේ ඒකයි. ඒගොල්ලෝ අර ෂේප් එකේ තියාගන්න ඕනේ සැවිලා වතාවත් ටික කරලා යනවා. පූජාවක් මොකක් කරේ අරන් පූජා කරලා දීලා යනවා. හරියට කායින් කළා වගේ තමයි. ඊට මොකද කරේ? කායින්ගේ පූජා ප්‍රතික්ෂේප කරා. ඒ වගේ තමයි වගේ පූජාව. ප්‍රතික්ෂේප කරනවා. අර දේ නොකර අර දේ කරනවා. මූලික දේ නොකර. මූලික දේ මොකද්ද? ඔයාගේ ජීවිතේ සම්පූර්ණ පූජාවක් වෙන්න. යේසුස් වහන්සේ කිව්වෙත් ඒකයි. 11 වෙනි පදේ. මක්නිසාද ඉර උදා වෙන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය. ඒ කියන්නේ ලෝකේ එහා කෙරවල ඉඳලා මෙහා කෙරවලට. මේක අනාවැකි. මේ අනාවැකි දැන් ඉෂ්ට වෙලා. ලෝකේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙරවලට ඉර උදා වෙන පැත්තේ ඉඳලා ඉර පහින තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය. සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පු කරනු ලබන්නේ. හරි. ඒක ලබන්නේ අනාගතේ ඉස්සරහට. එසේය මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. වෙනස කතා කරලා කියනවා ඊශ්‍රායල් සෙනගට උඹලා මට මෙහෙම සැලකුවට, උඹලා මට මෙහෙම කළාට ඉස්සරහට කණ්ඩායමක් වෙනවා මේ ලෝකේ එහා කෙරවල ඉඳලා මෙහා කෙරවලට මාගේ නාමය උතුම් යයි සලකන සෙනගක්. ඒ ස්ථානවල සුවඳ දුම්. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? සුවඳ දුම් කියලා කියන්නේ මේ කට්ට කුමංජල රමය දාලා දුම් අල්ලන එක නෙමෙයි. ඒ කතා කරන්නේ ඔබගේ යාඥාව. මොකද ශුද්ධවන්තයන්ගේ යාඥාව දෙවියන් වහන්සේගේ සිංහාසන ඉදිරියේ සුවඳ දූමයක් වෙනවා. එළිදරව් පුතේ කියන්නේ. ඒ යාඥාව සුවඳ දූමයක් වෙන්නේ පිරිසිදු පූජාවක් උන්වහන්සේට කරන නිසා. ධර්මිෂ්ඨයෙකු ඔප්පු කරන කන්නලව කරන කොටගෙන බොහෝ දේ සිද්ධ වෙන්නේ. ඔයාගේ ජීවිතයේ ජීවමාන යාගයක් කොට ඔප්පු කරාට පස්සේ දෙවියන් වහන්සේ ඔයාගෙන ප්‍රසන්නයි. ඒක පූජාව.
ඒ පූජාව ප්‍රසන්න නිසා ඒකෙන් නැගෙන ධූමයට උන්වහන්සේ ප්‍රසන්නයි. දවන පූජාව. ඔබ දන්නවා දෙවියන් වහන්සේගේ පූජාව කරනකොට අපි දකින්න ආබ්‍රහම් පූජා කරපු වෙලාවේ, යාකෝබ පූජා කරපු වෙලාවේ, ඊසාක් පූජා කරපු වෙලාවේ ඒ පූජාවේ ධූමය දෙවියන් වහන්සේගේ නාසයට ප්‍රසන්න වුණා කියලා කියනවා. විවිධ අවස්ථාවල බයිබලයේ තියෙනවා. දැන් අපි ආත්මිකව එක කොහොමද නේද කරන්නේ? මම කියලා දෙන්නම්. ආයි මේක වහෙන් වරෝ කියන්න ඕනේ නැහැ. පටලවලා කියන්න ඕනේ නැහැ. killing straight forward මම කියන්නම්. මෙන්න මේකයි. අපේ ජීවිත අපේ ශරීර ජීවමාන යාගයක් කොට දෙවියන් වහන්සේට ඔප්පු කරාට පස්සේ ඒක පූජාවක්. ඒක කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. ඒතර ශුද්ධාත්මයන් වහන්සේ ගින්නක්. උන්වහන්සේගේ ගින්නේදී මොකද වෙන්නේ? අපේ ඒ පූජාව දෙවියන් වහන්සේට එස වෙනව කොහොමද දන්නවද? ගින්න පත්තු වෙනකොට දුමක් වගේ. ඒ දුම තමයි යාඥාව. ඔය පූජාවක් වෙලා කරන යාඥාව තමයි දෙවියන් වහන්සේ අහන්නේ. දන්නවද? ඒ පූජාවක් වෙන්න යටහත් වෙන්න ඕනේ. තමන්ගේ කාරණා අතහරින්න ඕනේ. ඔබේ දේ අතහැරලා, ඔබේ දේවල් අයින් කරලා, ඔබගේ පුද්ගලික දේ අතහැරලා සම්පූර්ණ උන්වහන්සේ ඉදිරියේ ජීවමාන යාගයක් වෙච්ච වෙලාවේ ධූමය නැගිනවා. දෙවියන් වහන්සේ කියනවා අන්න එහෙම සෙනගක් ලෝකේ එහා කෙරවල ඉඳලා මෙහා කෙරවලට යනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ මුළු ලෝකෙම දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ ඊශ්‍රායලයේ විතරක් පාලනය කරන දෙවියන් වහන්සේ නෙමෙයි. උන්වහන්සේ යුදෙව්වන්ගේ දෙවියන් වහන්සේ විතරක් නෙමෙයි. මොකද ගොඩක් අය උත්සාහ කරනවා පෙන්වන්න මේ දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ විතරක් දෙවියන් වහන්සේ, යුදෙව්වන්ගේ විතරක් දෙවියන් නෑ. උන්වහන්සේ මුළු ලෝකෙම දෙවියන් වහන්සේ. ඒක ළඟදිම පෙන්වනවා දෙවියන් වහන්සේ. ලෝකෙම හොලවලා. ඒතර මුළු ජාතීන් අතරේ උතුම් වෙනවා උන්වහන්සේගේ නම මේ වෙනකොට උතුම් කොට ඔබ මම උන්වහන්සේගේ නාමය උතුම් කොට සලකනවා. මේ තමයි අනාවැකිය. මලාකිලින අනාවැකිය මේ. එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට. උන්වහන්සේගේ නාමය උතුම් කොට සලකනවා. ඒ විතරක් නෙමෙයි. ඒ ස්ථාන වල ඉඳලා මට යාඥා කරනවා. කවුද යාඥා කරන්නේ? පූජා වෙච්ච අය. පිරිසිදු පූජාවක්. පිරිසිදු පූජාවක්. ශුද්ධ යාගයක්. ශුද්ධ වූ යාගයක්. කිලුටු යාගයක් නෙමෙයි. ඔයාට ඕන දේ නෙමෙයි. දෙවියන් වහන්සේට ඕන දේ. උන්වහන්සේට පිළිගත හැකි වූ යාගය. මම හිතනවා දෙවියන් වහන්සේ ඔබට කතා කරා. මම දන්නවා ගොඩක් අය ඒ දේ කරමින් සිටිනවා කියලා. දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ඔබ එක එක්කෙනා ගාවට දුවන්න ඕනේ නැහැ යාඥා කරන දන්නවද? අරයා ගාවට මෙයා ගාවට දුවන්න එපා යාඥා කරගන්න. ඔබගේ ජීවිතයේ ජීවමාන යාගයක් කොට ඔප්පු කරලා දෙවියන් වහන්සේට දන ගහලා යාඥා කරන ඔබගේ යාඥාව සුවඳ ධූමයක් වෙනවා උන්වහන්සේ ඉදිරියේ. ප්‍රසන්නයි. ඒක තමයි මුල් ස්වභාවයයට වුනේ. යාකෝබ පුතේ කියනවා එලියා අපහා සමාන පුද්ගලයෙක්. නමුත් ඔහු යාඥා කරා වැස්සේ නැහැ. ඔහු යාඥා කරා ආපහු වැස්ස ආවා. සාමාන්‍ය පුද්ගලයෙක්. සුපර්මෑන් කෙනෙක් නෙමෙයි. අද චර්ච් එක ඇතුලේ සුපර්මෑන්ලා හැදිලා. වැඩෝ වෙලා. ඒගොල්ලන් මිනිසුන්ව හූරන් කණ්ඩ දේවල් හදලා තියෙනවා. ඔයා එක එක්කෙනා ගාවට දුවන්න ඕනේ නැහැ යාඥා කරගන්න. ඔයාගේ කාරණේට. දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙලා ජීවමාන යාගයක් වෙන්න. උන්වහන්සේට ප්‍රසන්න වූ පූජාව ඔප්පු කරන්න. ඔෆරින් නෙමෙයි සල්ලි නෙමෙයි. ඒ ඔෆරින් එක සල්ලි නෙමෙයි. ඒ ඔෆරින් එක වාගේ ශරීරය. ජීවමාන යාගයක්. ජීවමාන යාගයක් කොට ඔප්පු කරන්න. අන්න එතකොට වාගේ යාඥාව දෙවියන් වහන්සේගේ සිංහාසනයට එස වෙනවා සුවඳ ධූමයක්. උන්වහන්සේ ප්‍රසන්නයි. වාගේ යාඥාට උත්තරේ මෙහෙම කරනකොට හම්බෙනවා. උන්වහන්සේගේ සලස්ම අනුව යේසුස් වහන්සේ කිව්වනේ මේ දෙයම තමයි යේසුස් වහන්සේ කිව්වේ. යෝහන් 15:7 යේසුස් වහන්සේ කියනවා නුඹ මා තුලෙහි නම් මාගේ වචනය නුඹලා තුලෙහි නම් කැමති දෙයක් ඉල්ලාපන්න එය නුඹට ලැබේ. කැමති දෙයක් ඉල්ලන්න. කොන්දේසි මොකද්ද? නුඹලා මා තුලෙහි මගේ වචන නුඹලා තුලෙහි. මොකද්ද? ජීවමාන යාගය.
අපිට ඕන දේ නෙමෙයි උන්වහන්සේට ඕන දේ. ඒක කරනවා නම් ඉල්ලන ඕන දෙයක් උන්වහන්සේ දෙනවා. ආමෙන්. ඔය රහස ප්‍රසිද්ධ රහස. ඔක මම මේ ඉතිසලා කීප වතාවක් කියලා තියෙනවා. හැබැයි අල්ලගන්නේ මන් දන්නේ කන් වලට ඇහෙනවා ඔළුවට යනවා ඇති. එතනින් එහාට යන්නේ නැද්ද දන්නේ. බැගෑපත් වෙලා කියන්නේ. දෙවියන් වහන්සේට ඕනේ වත් එක්ක සම්බන්ධකම ඇති කරගන්න. ඒ නිසා මේ එකිනෙක කෙනා පස්සේ දුවන්න එපා. අවශ්‍ය දේ කරන්න. දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. මාගේ නාමය ජාතීන් අතරේ උතුම් යයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ජාතීන් අතරේ දෙවියන් වහන්සේගේ නාමය උතුම් වෙනවා. මොකද ඔයා දිහා දකින්නවා, ඔයාගේ දේ දකින්නවා, ඔයාගේ වටේ ඉන්න අය. ඒ අය දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න යනවා. දැන් අහන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේට අපහාස කරනවා ඔයාව දැකලා. වෙන සභාව ඇතුලේ වෙන දේවල් දැකලා. සභාව ඇතුලේ වෙන දේවල් දැකලා ගෞරවය නෙමෙයි අපහාසය දෙවියන් වහන්සේට යනවා. දෙවියන් වහන්සේට ඕනේ සෙනගක් ගොඩනගා ගන්න. දැන් මම කිව්වා පටන් ගැනීමේදීම තරවටුව කරනකොට අහංකාරකම තියන අය ප්‍රතික්ෂේප කරලා අතහැරලා යනවා. තරවටුව යටහත්ව ගන්න අය දෙවියන් වහන්සේ තුල හැරිලා ආශිර්වාද භුක්ති විඳිනවා. මේ කරේ තරවටුවක්. දෙවියන් වහන්සේ ආදරය නිසා. යේසුස් වහන්සේ කිව්වා මම ආදරය කරන අයට තරවටු කරනවා. හැදෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ආඥා කරනවා. ස්වාමීනි මෙන්න අපි ඔබ වහන්සේට යටත් වෙනවා. ඔබ වහන්සේගේ ශුද්ධ වූ නාමය අප තුලින් ජාතීන් අතරේ උසස් වෙන පිණිස. ස්වාමීනි මෙන්න අපි ඔබ වහන්සේට පූජාවක් වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ ඉදිරියේ අපි යටහත් වූ පූජාවක් වෙනවා ස්වාමීනි. දේව පියාණනි මෙන්න දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට අපි බාර වෙන්නේ. සැබෑ ලෙස යාගයක් වන පිණිස ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ක්‍රියාව අප තුලින් ඉෂ්ට කරන්න කියලා අපි යාඥා කරනවා. ඔබ වහන්සේට අපගේ සම්පූර්ණ ජීවිතය කාරණා බාර කරනවා, කැප කරනවා ස්වාමීනි. දෙවියන් අප තුල ඔබ වහන්සේ උසස් වෙන්න, අප තුලින් ගෞරවය ලබන්න. ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රසන්න වූ පිළිගත හැකි වූ ශුද්ධ යාගයක් වන පිණිස ශුද්ධාත්මයන්නි අපිව මෙහෙයවන්න, මඟ පෙන්වන්න, ගොඩනගන්න. ඒ ශුද්ධාත්ම ගින්නෙන් මගේ පූජාව පිළිගන්න ස්වාමී. ඒ ඔබ වහන්සේ ඉදිරියේ සුදු ධූමයක් වන පිණිස මගේ යාඥාව මම ඔබ වහන්සේට ඔසවනවා ස්වාමී. නාසරයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන් මෙන්න ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ අපි යටත් වෙනවා, බාර වෙනවා. සියලු ගෞරවය මහිමය ස්වාමිනී ඔබටයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අද අපිත් එක්ක තුණු සිළු දෙනාට අපි සුඛිවන්ත වෙනවා. අපි හෙටත් මේ වගේම කතා බහක් එක්ක ඔයගොල්ලොත් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් සිළු දෙනාට දේශ පිටයි.